ඒ පැමිණීමට ඔසවා ගනු ලබන්නන්ට තිබිය යුතු සුදුසුකම් ගැන මේ මාතෘකාවෙත් කාරණා තුනක් අපි මෙවෙද්දී ඉගෙනගෙන තිබෙනවා. යේසුස් වහන්සේ කියනවා ඊමට යන්න නම් අවදිව ඉන්න කියලා. අවදිව සිටිය යුත්තේ ඇයි කියලා පොඩි මතක් කිරීමක් ඔබට කරනවා නම් ක්‍රිස්තුස් වහන්සේ අදහා ගැනීම කරුණ කොටගෙන දෙවියන් වහන්සේගෙන් ලැබපු ඒ ධර්මිෂ්ඨකම ඒ වස්ත්‍රය කිලුටු නොවන පිණිස ආරක්ෂා කර ගැනීමට දෙවනි කාරණේ හැටියට මම ඔබට පෙන්නුවා යේසුස් වහන්සේ කියනවා ඒ පැමිණීමට යන්න නම් අධික කෑමටත් දීමටත් ජීවිතේ වෙහෙසින් වලටත්පත් වෙන්න එපා කියලා. නොවාගේ දවස්වල සෙනගට ඒ නැවට ඇතුල් වෙන්න බැරි වූ හේතුව හැටියට පෙන්වන්නේ අය. යේසුස් වහන්සේ කියනවා මගේ දවස් නොවාගේ දවස් මෙන්ම සිද්ධ වෙන්න යනවා කියලා. ඒ දවස් මලපොතක් නොවන පිණිස මේ දේ තුලින් වළකින්න කියලා උන්වහන්සේ කියනවා. තුන්වෙනි සුදුසුකම හැටියට අපි ඉගෙන ගත්තා යේසුස් වහන්සේගේ පැමිණීමට යන්න ඇදහිල්ල අවශ්‍යයි කියලා. ඒ ඇදහිල්ල ඔප්පුවකට උන්වහන්සේ සමාන කර තිබෙනවා. උන්වහන්සේ නැවතෙද්දී අහනවා මට පොළවේ ඇදහිල්ලක් සම්භවේද? උන්වහන්සේ ස්වර්ගයට යන්න පෙර ගියා මම පෙර කිව්වා මම යන්නේ නුඹලාට ස්ථානයක් පිළියෙල කරන්නට. ඒ ස්ථානය පිළියෙල කරලා ඒ ස්ථානයට නුඹලාව ගෙනියන්නට මම එන්ට යනවා කියලා. ඒ ඇදහිල්ල ඔප්පුවකට සමාන කරනවා. මේක අපි ගිය සතිය ඉගෙන ගත්තා. ඒ ඔප්පුව අතැතිව ඉන්න, ඒ ඇදහිල්ල නැමැති ඔප්පුව අතැතිව ඉන්න සෙනග සොයාගෙනයි උන්වහන්සේන්ට යන්නේ. තවත් කරුණු දෙකක් තිබෙනවා මේ මාතෘකාව අවසන් කරන්නට. ඒ කාරණා දෙකම අද දවසේ අපි තා කෙටියෙන් අධ්‍යයනය කරන්නට යනවා. අද අපි අධ්‍යයනය කරන හතරවෙනි කාරණය සුදෝ මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදයෙන් යේසුස් වහන්සේ අපිට කතා කරනවා. සුදෝ මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදයෙන් එබැවින් නුඹලා සෑදී සිටපල්ලා මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන සේක. එබැවින් නුඹලා සෑදී සිටපල්ලා මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන සේක. යේසුස් වහන්සේගේ පැමිණීමට ඔසවා ගැනීමට අවශ්‍ය කරන තුන්වෙනි සුදුසුකම තමයි යේසුස් වහන්සේ කියනවා සෑදී සිටින්න. තව විදිහකින් කියනවා නම් සූදානම්ව සිටින්න. ඇයි යේසුස් වහන්සේ සූදානම්ව ඉන්න කියන්නේ? අපි නොසිතන පැයකදී උන්වහන්සේ එන්ට යන නිසා. අපි නොසිතන දවසක නොසිතන පැයක මොහොතක ඒ පැමිණීම සිද්ධ වෙන්න යනවා. උන්වහන්සේ කියනවා ඒ පැමිණීමට අසු වෙන්න නම් සෑදී සිටින්න නැත්නම් සූදානම් වෙන්න. විදකින්නවා ඊට උඩ පදේ කියවද්දී 43 වෙනි පදේ කියනවා නමුත් සොරා කොයි යාමේ එන්නේ දැයි ගේ ස්වාමියා දැන සිටියේ නම් ඔහු අවදිව සිටිමින් තමාගේ ගෙය උමන් කනින්ට නොදෙන බව දැනගනිල්ලා. පොඩක් ඔබ හිතන්න. සොරෙක් අද රාත්‍රියේ ඔබේ ගේ බිඳින්ට උමන් කනින්ට එනවා කියලා ඔබ දැන සිටියොත් ඔබ මොකද කරන්නේ? ඒ සොරාට සොරකම් කරගෙන යන්න දීලා ඒ ගෙදර බඩු ටික ඔක්කොම ගෙන යන්න දීලා ඔබ පැත්තකට වෙලා නිදා ගන්නවද?
එහෙම නැත්නම් සොරාට ගේ බාර දීලා ඔබ වෙන ස්ථානයකට යනවද? අපි දැනගෙන සිටියොත් අපි තවත් පුළුවන් අය අඬ ගහගෙන අපිගේ රැකවල් කරමින් අපි බලා සිටිනවා මේ සොරාව අල්ල ගන්න. අපිට සොරාව අල්ල ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? අපි සූදානම්ව සිටියොත්. එහෙම නැත්නම් අපි සෑදී සිටියොත් තමයි මේ සොරාව අල්ල ගන්න අපිට පුළුවන් වෙන්නේ. දැන් යේසුස් වහන්සේ ඒ ගැන කියලා තමයි ඊළඟට කියන්නේ. එබැවින් නුඹලාත් සෑදී සිටින්න. එයි යේසුස් වහන්සේ තමන්ගේ පැමිණීම ගැන කතා කරමින් කියන්නේත් ඒ දෙයමයි. මම සොරෙක් වගේ එන්ට යනවා. ඒ පැමිණීම කිට්ටුයි කියලා දැනගන්න උන්වහන්සේ ලකුණු දුන්නා. ඒවා පොළොවේ සිද්ධ වෙද්දී උන්වහන්සේ කියන කොයි මොහොතේ මම එන්ට යනවද? ඔබ දන්නේ නැහැ. එනිසා සෑම විටම සූදානම්ව සිටින්න කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. දැන් මේ සූදානම ගැන නැත්නම් මේ සෑදී සිටීම ගැන කතා කරද්දී තිබිය යුතු එක විශේෂ සුදුසුකමක් ගැන යේසුස් වහන්සේ මෙහි කතා කරනවා. 45 වෙනි පදේත් 46 වෙනි පදේත් එම පරිච්ඡේදයේම මේ සූදානම් වීම ගැන කතා කරද්දී ඒ සම්බන්ධව වැදගත් සුදුසුකමක් ගැන යේසුස් වහන්සේ මේ ස්ථානයේ කතා කරනවා. ඉදින් ස්වාමියා විසින් තමාගේ ගෙයි වැසියන්ට නියම වේලාවට කෑම දෙන්න ඔවුන් කෙරේ පත් කළ විශ්වාස වූ නුවණ ඇති දාසයා කවුද? ස්වාමියා එනකල යම් දාසයෙකු එසේ කරනවා දක්නේද? ඒ දාසයා ආශිර්වාද ලද්දෙක්ය. මොකද්ද මෙහි කතා කරන සුදුසුකම? විශ්වාසවන්තකම. විශ්වාසවන්තකම. අපි සෑදී සිටින්න අවශ්‍ය නැත්නම් සූදානම්ව සිටින්න අවශ්‍ය. ඒ කාරණේ පිළිබඳ නුවණ ඇත්තා වූ, ඒ කාරණේ පිළිබඳ හොඳ දැනගැන්මක් ඇත්තා වූ, ඒ කාරණේ පිළිබඳ හොඳ අවදිවීමක් තියෙන, තමන්ගේ මිදීම ගැන, ගැලවීම ගැන විශ්වාසවන්ත වූ දාසෙක් හැටියට. මිනිසෙක් තුළ විශ්වාසවන්තකම උපදින්නේ, එහෙම නැත්නම් විශ්වාසවන්තකම බිහි වෙන්නේ, මිනිසෙක් විශ්වාසවන්ත මිනිසෙක් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයට දක්වන කීකරුකමේ ප්‍රතිඵලයක් ලෙස. ඔබ දන්න සත්‍යතාවයට කීකරු නැත්නම්, ඔබ දන්න සත්‍යතාවයට විශ්වාසවන්තව ජීවත් වෙන්නේ නැත්නම්, දෙවියන් වහන්සේගේ වචනේ එක දෙයක් කියන විට ඔබ තව දෙයක් කරන තැනක ඉන්නවා නම් එතන පවතින අකීකරුකම. මේ අකීකරුකම කර්ණ කොටගෙන නැති වෙලා තිබෙන්නේ විශ්වාසවන්තකම. ඒ අවිශ්වාසවන්තකම කර්ණ කොටගෙන ඔබව සූදානම් නොවූ තලයක තියෙනවා. එනිසා යේසුස් වහන්සේගේ පැමිණීමට එසවෙන්ට නම් ඔබ සූදානම් වූ කෙනෙක් වෙන්න ඕනි. ඔබ සූදානම් වූ කෙනෙක් කියලා ඔබට දැනගන්න ඔබ තුල තිබෙන සහතිකකම තමයි ඔබ දැනගෙන තිබෙන දෙවියන් වහන්සේගේ වචනයට ඔබ තුල තියෙන විශ්වාසවන්තකමයි. විශ්වාසවන්තකම කියන්නේ ගලාති 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ කියන ආකාරයට සුද්ධාත්මයන් වහන්සේගේ ඵල නම එකක්. මේ විශ්වාසවන්තකම කියන වචනේ අර්ථ දක්වන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන්, උන්වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන්, උන්වහන්සේගේ සභාව වෙනුවෙන් තමන්ට පැවරෙන ඕනෑම වගකීමක්. දේව වචනේ තමන්ට කුමක්ද කියලා තියෙන්නේ? ඒක දෙවියන් වහන්සේ වෙනුවෙන් සම්පූර්ණ ඉෂ්ට කරන තත්වයක් තමයි මේ විශ්වාසවන්තකම අර්ථ දක්වද්දී ඒ තුල අන්තර්ගතව තිබෙන්නේ.
එනිසා සූදානම්ව සිටින්නට නම් ඔබ විශ්වාසවන්ත කෙනෙක් වෙන්න අවශ්‍යයි. මේ සූදානම්ව සිටින්න කියලා 44 වෙනි පදයේ යේසුස් වහන්සේ කතා කරලා ඊළඟට පෙන්වන උපමා කතාව තුල පෙන්눔 කරන්නේ මේ සූදානම ඇතිව ඉන්න පුළුවන් වෙන්නේ ඒ පිළිබඳ දැනගැන්මක් ඇති විශ්වාසවන්ත දාසයෙකුට විතරයි කියන එක. ඔබේ ජීවිතයේ දෙස ඔබ හැරිලා බලන්න. නුවණ ඔබේ දැනගැන්ම සංකේතවත් කරනවා. දේව වචනේ පිළිබඳ තියෙන දැනගැන්ම. ඒකට ඔබ කොච්චර විශ්වාසවන්තද? ඒකයි වැදගත්. විශ්වාසවන්තකම කියන්නේ කිතුණුවෙක්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේගෙන් ලබන බලවත්ම ආයුධයක් කිව්වොත් නිවැරදි. කිතුණු ජීවිතයේ තියෙන ප්‍රධානතම සුදුසුකම තමයි විශ්වාසවන්තකම. ඒක බලවත් ආයුධයක් වෙන්නේ සියලු පාප වලින් විශ්වාසවන්තකම අපව ආරක්ෂා කරනවා. අපි දෙවියන් වහන්සේගේ වචනයට විශ්වාසවන්ත වෙද්දී බය අපේ ජීවිතයට පැමිණෙන්න යන්නේ නැහැ. අපි බය වෙන්න යන්නේ නැහැ. ඒ අපි දෙවියන් වහන්සේට විශ්වාසවන්ත නිසා ඒ අනුග්‍රහය අපි මත පවතිනවා. අපි බොරු කියන්න යන්නේ නැහැ. අපි විවේචනය කරන්න යන්නේ නැහැ. අපි කෙඳිරීමටපත් වෙන්නේ නැහැ. අපි වංශයාකමට වැටෙන්නේ නැහැ. අපි ඊර්ෂ්‍යා කරන්න යන්නේ නැහැ. බයිබලයේ කියන ඒ සෑම අධර්මිෂ්ඨකමකින්ම විශ්වාසවන්තකම අපිව ආරක්ෂා කරනවා. ඒක සුද්ධාත්මයන් වහන්සේගේ ඵලයක්. විශ්වාසවන්ත මිනිසයා සැලෙන්නේ නැහැ. අධෛර්යයට කලකිරීමට බාධාවට පැමිණෙන්න යන්නේ නැහැ. ඔහු පසුබට වෙන්න යන්නේ නැහැ. විශ්වාසවන්ත මිනිසයා ඔහුගේ එකම එල්ලේ අරමුණ අභිප්‍රාය වෙලා තිබෙන්නේ දෙවියන් වහන්සේවයි. දේව වචනයයි ඔහුගේ විශ්වාසවන්තකමේ පදනම වෙලා තියෙන්නේ. එනිසා යේසුස් වහන්සේගේ පැමිණීමට යන්න මෙන්න මෙවැනි සූදානම්කමක් ඔබට අවශ්‍ය කරනවා. මේ වචන ඔබේ එක කනකින් අහලා අනිත් කනින් පිට කරන්න එපා. ඔබ යේසුස් වහන්සේගේ පැමිණීමට ඔසවා නොගත් කිතුණුවෙක් වුණොත් ඒකට කිසිම හේතුවක් නැහැ ඔබට එහෙම වෙන්න. හේතුව ඔබ මේ කාරණා මේ පාඩම තුලින් හොඳට අධ්‍යයනය කළ නිසා. ඉඳ නොසිතන පැයක යේසුස් වහන්සේට යනවා. ඔබ සූදානම්ව නොසිටියොත් ඒ ස්වාමියා එන විට ඔබ විශ්වාසවන්ත දාසයෙක් ලෙස නුවණ ඇති විශ්වාසවන්ත දාසයෙක් ලෙස සූදානම්ව සිටිනවා. ඔබ උන්වහන්සේ නොදැක්කොත් ඔබේ පැමිණීමට යන්න යන්නේ නැහැ. ඒ නිසා මේ කාරණේ තේරුම්ගෙන ඒ විශ්වාසවන්තකමට ඒ සූදානමට ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න. අපි අවසාන කාරණේ බලන්න යනවා. 5 වෙනි කාරණේ. සුදු ලූක් 21 වෙනි පරිච්ඡේදයේ 48 වෙනි පදය. සුදු ලූක් 21 වෙනි පරිච්ඡේදයේ 48 වෙනි පදය. සමාවෙන්ට 28 වෙනි පදය. සුදු ලූක් 21:28. යේසුස් වහන්සේ තමන්ගේ පැමිණීමේ ලකුණු ගැන පැමිණීම ගැන කතා කරමින් මේ 21 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ඉඳලා දිගට මේ ගැන කතා කරගෙන ඇවිල්ලා 28 වෙනි පදයට එද්දි මෙහෙම කියනවා. මේ දේ සිදුවෙන්න පටන්ගත් කල නුබලාගේ මිදීම ලන් වූ බැවින් ඉහළ බලා හිස් ඔසවා සිටපල්ලායයි කීසේක. ඒක තමයි 5 වෙනි සුදුසුකම.
කුමක්ද? ඉහළ බලා හිස ඔසවා සිටීම. මේ දේවල් සිද්ධ වෙද්දී, මේ දේවල් දකිද්දී, මේ දේවල් ඇහෙද්දී යේසුස් වහන්සේගේ පැමිණීමේ තුලින් ලන්ව තිබෙනවා කියලා තේරුම් ගද්දී කුමක්ද කරන්න කියන්නේ? ඉහළ බලා හිස ඔසවා සිටින්න. ඇයි එහෙම ඉන්න කියන්නේ? නුඹලාගේ මිදීම ලන්ව තිබෙනවා. ඉහළ බලා හිස ඔසවා සිටින්න කියන්නේ අපේ මිදීම ලන්ව තිබෙන බැවින්. මෙහි කාරණා දෙකක් කියනවා. එකක් තමයි ඉහළ බලන්න කියනවා. අනික තමයි හිස ඔසවන්න කියනවා. මම කැමති මේ කාරණා දෙක වෙන් වශයෙන් ඔබට පෙන්වන්න. යේසුස් වහන්සේගේ රහස් පැමිණීමට ඔබ ඔසවනු ලබන මිනිසෙක් වෙන්න නම් ඔබ ඉහළ බලා හිස ඔසවා සිටින්න අවශ්‍යයි. එකෙන් කියන්නේ කොයි වෙලෙත් උඩ බලාගෙන හිස ඔසවාගෙන ඉන්න කියන එක නෙමෙයි. උන්වහන්සේ හැම දෙයක්ම කතා කරන්නේ අපේ ආධ්‍යාත්මික ජීවිතයටයි. මොකද්ද ඉහළ බලන්න කියන එකේ අදහස? ඇයි උන්වහන්සේ ඉහළ බලන්න කියන්නේ? මේවා ටිකක් ගැඹුරු කාරණා, නමුත් බොහොම සරලව මම ඔබට අවබෝධ කරන්න උත්සාහ කරනවා. අපි පෙරළමු කොලොස්සි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 4 වෙනි පදයේ දක්වා. සුදෝ පෞල්තුමා කොලොස්සි වරුන්ට යවන ලද යවුම් පත්‍රයේ 3 වෙනි පරිච්ඡේදයේ 1 පදයේ සිට 4 වෙනි පදයේ දක්වා. අලුත් ජීසුමේ මගේ බයිබලයේ 312 වෙනි පිටුව. ඉදින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේ සමග නැගිටවන ලද්දොහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාපල්ලා. එහි ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ වැඩ හිඳිනසේක. පොළොවේ තිබෙන දේ නොව උසස් තැන්හි තිබෙන දේම සලකාපල්ලා. මක්නිසාද නුඹලා මලහුය. නුඹලාගේ ජීවනයේ ක්‍රිස්තුස් වහන්සේ සමග දෙවියන් වහන්සේ තුල සංගවා තිබේ. අපේ ජීවනයේ වන ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වන කල නුඹලාත් උන්වහන්සේ සමග තේජසින් ප්‍රකාශ වන්නහුය. මොකද්ද පෞල්තුමා මෙතන කියන්න උත්සාහ කරන්නේ? අපි පාපයට මැරුණා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග නැවත නැගිට්ටා වූ සෙනඟ. වතුර බෞතිස්මෙන් අඩයාලම් කරන්නේ අයි. ක්‍රිස්තුස් වහන්සේ අපේ පව් නිසා කුරුසපත් වුණා. උන්වහන්සේව තැන්පත් කළා, නැවත නැගිට්ටා. මේ මරණය හා නැවත නැගිටීම තමයි වතුර බෞතිස්මෙන් සංකේතවත් කරන්නේ. අපි පාපයට ක්‍රිස්තුස් වහන්සේ සමග මැරෙනවා. එක දියයට ගිලීමෙන්ද, දියෙන් ගොඩ එමින් නැවත පව් නොකරන ධර්මිෂ්ඨකම සඳහා ජීවත් වන කිතුණුවෙක් ලෙස ජීවත් වෙන්න අපි තීරණයක් ගන්නවා. දැන් මේ තීරණයට ඇවිත් ක්‍රිස්තුස් වහන්සේ සමග නැවත නැගිට්ටාම අපි ක්‍රිස්තුස් වහන්සේගේ මුළු ජීවනයේ පංගුකාරයෙක් වෙනවා. මේ ස්ථානයේ කියනවා මේ ජීවනය ක්‍රිස්තුස් වහන්සේ තුල සංගවා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වන දවසේදී අපි සම්පූර්ණ ලෙස ඒක උරුම කරගන්නට යනවා. ඒකයි මේ ස්ථානයේ කියන්නේ. පාපයට මැරි නැවත නැගිටීමෙන් අපි ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන, දෙවියන් වහන්සේ කර්ණ කොටගෙන අත්පත් කරගත්තු ඒ ජීවනය එක ක්‍රිස්තුස් වහන්සේ තුල සංගවා තිබෙනවා. එක සම්පූර්ණ අපිට අයිති වන දවස, අපි සම්පූර්ණ ජීවනයට ඇතුල් වෙන දවස සිද්ධ වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වන දවසේදී. එදාට තමයි මේ ජීවනය අපි උරුම කරගන්නට යන්නේ. ඒකයි මම ඔබට කිව්වේ මේ පාඩම පටන් ගැනීමත් එයින් පසු කීප අවස්ථාවලත් අපගේ එකම බලාපොරොත්තුව ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමයි. එයයි අත්තිකාරමක් ලෙස අපට දී තිබෙන සුද්ධාත්මයන් වහන්සේගේ සම්පූර්ණත්වය
ඒ ජීවනයේ මුළු උරුමය අපි අත්පත් කරගන්නට යන්නේ යේසුස් වහන්සේගේ පැමිණීමේදී. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට කියනවා නිතර ඉහළ බලන්න. එකෙන් අදහස් කරන්නේ ජීවනයේ දෙසම බලන්න. ඒ ජීවනයේ සම්පූර්ණත්වයේ දෙසම බලන්න. ඉහළ තමයි ස්වර්ගික කාරණා තිබෙන්නේ. පහළ තිබෙන්නේ සාතනීක කාරණා. පාපයේ සම්බන්ධ වූ සියල්ල තමයි පහළ තිබෙන්නේ. ෆිලිප්පි 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ කියනවා. ඊට කලින් පොත ඔබ මාත් එක්ක පෙරලන්න. කොලොසි පොතට ඉස්සෙල්ලා පොත. 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ කියනවා. නමුත් අපේ නාගරිකත්වය ස්වර්ගෙහිය. එතනින් ගැලවුම්කාරයෙක් වන ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එනවා අපි බලා සිටිමු. අපේ නාගරිකත්වය, අපේ ජීවනය, අපේ බලාපොරොත්තුව අපි ජීවත් වෙන්න යන්නේ ස්වර්ගය තුලයි. ඒකයි ජීවනයේ සම්පූර්ණත්වය අපිට ගෙන දෙන ස්ථානය. එතනට යන්න නම් ඉහළ බලන්න කියනවා. හේතුව අපි එතනට ගෙනියන්ට එන ගැලවුම්කාර යේසුස් වහන්සේ එන්ට යන්නේ ඉහළින්. මම ඔබට නැවත කියනවා මේන් අදහස් කරන්නේ හිස ඔස්සවාගෙන ඉඳීම නෙමෙයි. ආත්මෙන් අවදිව දෙවියන් වහන්සේ වෙතට අපේ මුළු අවධානය යොමු කර තබා ගැනීමයි. ඒ අවධානය දෙවියන් වහන්සේ වෙතින් අපි මොහොතකට හරි ගනිද්දී අපි බලන්ට යන්නේ පහළ. ඒ අවධානය දෙවියන් වහන්සේ වෙතින් පැත්තකට යොමු වෙන්නේ අපේ අවධානය පහළට යොමු වෙද්දී. ඒ සාතනික කාරණා වලට යොමු වෙද්දී පාපය සම්බන්ධ වූ යමක් වෙත අපේ අවධානය යොමු වෙද්දී තමයි ඒ අවධානය වෙනස් වෙන්නේ. එනිසා යේසුස් වහන්සේ කියන ඒ අවධානය වෙනස් කරගන්න එපා. ඉහළ බලා සිටින්න. එහෙටයි නුඹලා යන්නේ. එතනයි මිදීමේ සම්පූර්ණත්වය, ඒ ජීවනයේ සම්පූර්ණත්වය තිබෙන්න යන්නේ. එනිසා ඉහළ බලා සිටින්න කියලා උන්වහන්සේ කියනවා. තව කාරණයක් කියනවා. හිස ඔසවා සිටින්න. හිස කියන්නේ ඔළුව. ඔබ පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳලා බලපුවාම මේ හිස සංකේතවත් කරනවා අධ්‍යාත්මික ලෝකයේ ආධිපත්‍යයට, නායකත්වයට. පළවෙනි කොරින්ති 11:3 කියනවා භාර්යාවගේ හිස පුරුෂයා බවද, පුරුෂයාගේ හිස ක්‍රිස්තුස් වහන්සේ බවද, ක්‍රිස්තුස් වහන්සේගේ හිස දෙවියන් වහන්සේ බවද නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි. මේ හිස කියලා කතා කරන්නේ නායකත්වය ගැන. තව විදිහකින් කියනවා නම් ඒ නායකත්වයේ මත පැවරුණු, ඒ නායකත්වයේ දරන්ට දෙවියන් වහන්සේගෙන් ලැබුණු ආධිපත්‍යය ගැන. යේසුස් වහන්සේ සාතන්ගේ හිස පොඩි කළා කියද්දී උපත් 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයට අනුව එකෙන් අදහස් කළේ සාතන්ගේ ඔළුව කුඩු කළා කියන එක නෙමෙයි. එහෙමනම් සාතන් කෙනෙක් ලෝකේ නැහැ. හිසෙන් සංකේතවත් කළේ ආධිපත්‍යය. යේසුස් වහන්සේ ඒක නැවත අරගත්තා. දැන් මෙතන හිස ඔසවා සිටින්න කියද්දී එයින් සංකේතවත් කරන්නේ අපි ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන ලද නායකත්වය. ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන ඒ නායකත්වයේ මත අපිට පැවරී තිබෙන වගකීම, ඒක සම්පූර්ණ කරන්නට අපි දෙවියන් වහන්සේගෙන් ලැබුව ආලේපය, උන්වහන්සේගෙන් ලද ආධිපත්‍යය. මෙන්න මේ ගැනයි කතා කරන්නේ. මේ හැම දෙයක්ම අපිට ලැබුණේ දෙවියන් වහන්සේගේ කුළුඳුල් පුත්‍රයෙක් වීම කර්ණ කොටගෙන. හිස ඔසවා සිටින්න කියද්දී අදහස් කරනු ලබන්නේ මේ පුත්‍රකම සාතන්ට සහ අන්ධකාර රාජ්‍යයට එරෙහිව අපිට ලැබුණු නායකත්වය. ඒ මත දේව රාජ්‍ය වෙනුවෙන් අපිට පැවරී තිබෙන වගකීම්, ඒවා දැරීමටත් ඒවා ඉෂ්ට කිරීමටත් ලැබුණු ආලේපය හා ආධිපත්‍යය. මෙන්න මේ තුල ජීවත් වෙන්න කියන එකයි. ඒවා මොනම දෙයකටවත්
පාවා දෙන්න එපා කියන එකයි. අපිට පැවරුණු හැම වගකීමක්ම විශ්වාසවන්ත මිනිසෙක් ලෙස සම්පූර්ණ කරන්නට කියන එකයි. එහිදී දෙවියන් වහන්සේගේ වැඩය මොනම අන්දමකටවත් බාධා කරගන්න එපා කියන එකයි. දෙවියන් වහන්සේගේ කාරණාවලට දෙවනි තැන දෙන්න එපා කියන එකයි. අපේ මුළු හෘදයෙන්, ශක්තියෙන්, බුද්ධියෙන්, ආත්මයෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නට කියද්දී දෙවියන් වහන්සේ සම්බන්ධ සියලු දේට ප්‍රේම කරන්නට කියන එකයි ඒ පනතින් නියෝග කරලා තියෙන්නේ. මෙන්න මේ කාරණාවලට විශ්වාසවන්ත මිනිසෙක් වෙන්න කියන එකයි මේන් අදහස් කරන්නේ. එනිසා යේසුස් වහන්සේගේ පැමිණීමට ඔසවා ගනු ලබන මිනිසෙක් වීමට නම් ඔබ ඉහළ බලන්න අවශ්‍යයි. හිස ඔසවන්න අවශ්‍යයි. මම ඔබට පෙන්නපු මේ සුදුසුකම් පහම දැනට මට හමු වෙලා තිබෙන කරුණු පහක් මේ. මම ගොඩක් පොත්පත් කියවුවා මේ සම්බන්ධව. ඒකකින්වත් මීට එහා කාරණාවක් මට ලැබිලා නැහැ. මේ කරුණු පහ පුද්ගලිකව දෙවියන් වහන්සේ මට එළිදරව් කළා. ඉදිරියේ යම් විදියකින් ලැබුණොත් මම ඒක ඉක්මනින් ඔබට උගන්වන්නට යනවා. දැන් මේ කරුණු පහ දිහාම බලද්දී අවදිව ඉන්න, අධික කෑමට බීමට වහල් නොවන්න, අධික ලෙස වෙහෙසටපත් නොවන්න, ඇදහිල්ලෙන් ඉන්න, සූදානම් වෙන්න, ඉහළ බලා හිස් ඔසවා සිටින්න කියන මේ කාරණා පහ දිහාම බලද්දී මේ කාරණා පහේම තියෙන විශේෂත්වය තමයි මේ කාරණා පහම කියන්නේ යේසුස් වහන්සේ. උන්වහන්සේගේ ගෝලයෝ නෙමෙයි. මේ කරුණු පහම සුදුසුකම් හැටියට සභාවට පෙන්වන්නේ යේසුස් වහන්සේ. අපි දැන් අදින් මේ පාඩම අපි අවසන් කරනවා. මම විශ්වාස කරනවා ඔබ මේ කාරණාත් එක්ක මේ සුදුසුකම් තුල ඔබේ ජීවිතය ඔබ ගොඩනගා ගන්නට යනවා කියලා. මේ වෙද්දි සමහර කාරණා තුල ඔබ සිටගෙන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. අසම්පූර්ණව තිබෙන දේ ඔබ දෙවියන් වහන්සේගේ පාමුල වැටිලා ඔබ දන්න සත්‍යතාවයට විශ්වාසවන්ත වෙලා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය දෙස බලමින් ස්වාමිනිය සම්පූර්ණකමට එන්න මට උදව් කරන්න කියා ඔබ දවස් පතා දෙවියන් වහන්සේ මත යැපෙද්දී උන්වහන්සේ ඔබට උපකාර කරන්නට යනවා ඔබේ ජීවිතේ මේ කාරණා සම්පූර්ණ කර ගැනීමට. එනිසා අපි යේසුස් වහන්සේගේ පැමිණීමේ ඊට අවසාන මොහොතට ඇවිත් තිබෙනවා. යේසුස් වහන්සේ කිව්ව හැම ලකුණක්ම සම්පූර්ණ වෙමින් තිබෙනවා. ඔබ GO TV බැලුවොත් වෙනම ක්‍රිස්තියන් channel 6ක් වෙනම මාධ්‍යකින් ලැබුණා අපිට. මේ channels දිහා බලද්දී හැම කෙනෙක්ම කතා කරන්නේ මේ අවසාන කාලය ගැන. අපිට වඩා ලෝකේ ඉන්න සමහර දේවගැතිවරු ඔවුන්ගේ එකම සේවය වෙලා තියෙන දේව වචනයත් ලෝකෙ සිද්ධ වෙන්නේ මොනවදත් කියන කාරණා මත සිට ගැනීම විතරයි. හේතුව උන් බලා සිටිනවා සභාව දැනුවත් කරන්ට යේසුස් වහන්සේගේ පැමිණීම ගැන. අනේ බඳු අය තමයි කියන්නේ කොයි මොහොතේ යේසුස් වහන්සේන්ට යනවද කියන්න බෑ කියලා. තව විදිහකින් යේසුස් වහන්සේගේ පැමිණීම දවස දක්වා අපි ජීවත් නොවුනොත් අපි මරණයටපත් වෙන්න ඕනේ ඒ සුදුසුකම් නැතුවයි. එයි යේසුස් වහන්සේගේ පැමිණීමේදී සුදුසුකම් ඇතුව මරුණු සුදවන්තයන්ව තමයි උන්වහන්සේ මුලින්ම ඔසවා ගන්නට යන්නේ. අපිට ස්වර්ගයට යන්න තියෙන එකම මාර්ගය යේසුස් වහන්සේගේ පැමිණීම විතරයි. ඔබට පෙන්නවා ස්වර්ගයට යන ක්‍රම තුනක් ගැන. එකක් සුදවන්තයෙක් ලෙස මැරෙන්න ඕනි. එතකොට යේසුස් වහන්සේ පැමිණෙද්දී පළමු කොට වුන්ව දෙවියන් වහන්සේ ඔසවන්ට යනවා. දෙක සුදවන්තයෙක් හැටියට ජීවත් වෙන්න ඕනි. යේසුස් වහන්සේ පැමිණෙන විට උන්වහන්සේ සෝගන්ට යනවා. තව එක මාර්ගයක් තියෙනවා. මේ පැමිණීමට ඔබ අයිති නොවුනොත් එයින් පසුව පැමිණෙන්නේ අන්ත ක්‍රිස්තුස්ගේ පීඩා කාලයේදී ඔබ වේද සාක්ෂිකයෙක් ලෙස
ක්‍රිස්තුස් වහන්සේ නිසා මරණයට මුහුණ දෙන්න අවශ්‍යයි. මේ කරුණු තුන තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට ස්වර්ගය ලබා ගන්නට තිබෙන එකම මාර්ගය. එයින් පිට වෙනත් මාර්ගයක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට තිබෙන එකම මාර්ගය මෙයයි. මම ඔබට පෙන්නවා. යේසුස් වහන්සේගේ පැමිණීමෙන් පසුව තිබෙන ඒ පීඩා කාලය මොනතරම් දරුණුද කියලා. ඒ කාලේ ගැලවීමක් ලබන්න හිතන්ටත් අමාරු කාලයක්. එනිසා ඔබ යේසුස් වහන්සේගේ පැමිණීමට සූදානම්ව ජීවත් වීම ඔබට අවශ්‍ය වෙලා තිබෙනවා. එනිසා මේ කරුණු පහ තුලින් ඔබේ ජීවිතයේ විවිධ පැති විවිධ කාරණා දෙවියන් වහන්සේ කව කළා, සම්පූර්ණ කළා. සමයවත් තේරුම් අරගෙන දෙවියන් වහන්සේ ඉදිරියේ විශ්වාසවන්ත වූ, උන්වහන්සේ ඉදිරියේ සුද්ධ වූ, උන්වහන්සේ ඉදිරියේ සම්පූර්ණ වූ, දේව බය ඇත්තා වූ, පාපය ද්වේෂ කරන්නා වූ, දේව වචනයට සත්‍යතාවයට පිටු නොපාන්නා වූ කිතුණු ජීවිතයක් ගොඩනගා ගන්නට. එසේ නැත්නම් ඔබ ලැබූ මේ ගැලවීමේ ක්‍රිස්තුස් වහන්සේ සමග තබා තිබෙන සංගවා තිබෙන සදාකාල ජීවනයේට ඔබව ගෙන යන්නට ක්‍රිස්තුස් වහන්සේද්දී ඔබට උන්වහන්සේත් එක්ක යන්න බැරි වේවි. එවැනි වේදනාත්මක ඛේදජනක ඉරණමක් ඔබට අත් කර නොගන්නා පිණිස ඔබේ අවධානය මුළුමනින්ම යේසුස් වහන්සේ වෙත යොමු කරන්න. ඔබ ඊට සූදානම් වෙද්දී ඒ සූදානම විශ්වාසවන්තකම කියන පදනම තුල ගොඩනැගෙනකොට ඔබව ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන් කරන්න කිසිම මිනිසෙකුට බැරි වෙනවා. මොන දේවල් ඔබේ වම් පැත්තේ දකුණු පැත්තේ සිදු වුණත් ඔබ බලන්නේ ක්‍රිස්තුස් වහන්සේ දෙසයි. මොන කාරණා මැදින් මාවත් මැදින් ඔබට යන්න සිද්ධ වුණත් ඔබ බලන්නේ ක්‍රිස්තුස් වහන්සේ දෙසයි. ඔබේ කිතුණු ජීවිතය යේසුස් වහන්සේගේ ස්වරූපයට සමානත්වයට ඒ උසමහතට ඒ සුද්ධකමට ඒ සිත තුළට මේ කරුණ පහ ඔබව ගොඩනගනවා. යේසුස් වහන්සේට යන්නේ තමන්ගේ මනමාලිව සොයාගෙන. බයිබලයේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම මනාලයක් ලෙසත් සභාව මනාලියටත් අඩයාලම් කරලා තිබෙනවා. ඔබ විවාහයක් කරගන්නට යද්දී ඔබට අවශ්‍ය කරන සුදුසුකම් ඔබ විවාහ කරගන්නට යන තැනැත්තිගෙන් සොයනවා. හැම දෙයක්ම සම්පූර්ණ නොවුනත් ඔබ බලාපොරොත්තු වන කොටස නැත්තම් ඒ ප්‍රමාණය හරි ඔබ සොයනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන බයිබලයේ කතා කරද්දී උන්වහන්සේ සොයන මනාලිය තමන්ගේ පුරුෂකමේ උසමහතට වර්ධනය වුණු, තමන්ගේ ස්වරූපයට මාරු වුණු, තමන්ගේ සුද්ධත්වයට ගොඩනැගුණු, තමන්ගේ සිත තුළට පැමිණියා වූ කන්‍යාවයක් ලෙසයි උන්වහන්සේ සොයන්නේ. නිසා ඔබට තේරෙනවා ඇති, පැහැදිලි ඇති, ඔබට තිබෙනවා ලොකු කාර්යයක් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට යන්න සම්පූර්ණ කරගන්න. මේ කිව්වා වූ කරුණු පහ ඔබව ඒ තලයට ගේනවා. මේ කාරණාවලට ඔබ විශ්වාසවන්ත වුණොත් ඒ විශ්වාසවන්තකම ක්‍රිස්තුස් වහන්සේ සොයන සම්පූර්ණ සුදුසුකම් ඔබට ලබා දෙනවා. අපි නැගිට සිටිමු. හලෙලුයා. ස්තුති වේවා දෙවි පියාණනි. හලෙලුයා. හලෙලුයා. ස්තුති වේවා දෙවි පියාණනි. දෙවියන් වහන්සේගේ පාමුල සෑම කෙනෙක්ම නැගිට සිටිමින් බලවත් ඔල්වරස් හඬසේ දෙවියන් වහන්සේට ප්‍රශංසාවක් ඔසවන්න සූදානම් වෙමු. එමත් නිසාද අපගේ ගැලවීම වනේ සදාකාලික මිදීම අපිට අත්පත් වෙන්න යන්නා වූ ඒ දිනය ගැන, ඒ වේලාව ගැන, ඒ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ගැන අපි මේ පාඩමෙන් ඉගෙන ගනු ලැබුවා.
දැන් අපි දන්නවා යේසුස් වහන්සේගේ පැමිණීම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. අපි දන්නවා ඒ පැමිණීමෙන් පස්සේ මොනවද වෙන්නේ කියලා. අපි දන්නවා ඒ පැමිණීම ආසන්නයි කියලා. මොනවද පොළවේ සිද්ධ වෙන්න යන ලකුණු කියලා. අපි දැන් දන්නවා ඒ පැමිණීමට ඔස්සවා ගනු ලබන සුදවන්තයෙකුට තිබිය යුතු සුදුසුකම් මොනවද කියලා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, එනිසා දැන් අපිට හොඳ එළිදරව්වක් තිබෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ගැන. අපි කිසිවෙකුට කියන්න බෑ මම දන්නේ නෑ කියලා. අපි හැමෝටම ඒ මිදීමේ දවස ගැන හොඳ එළිදරව්වක් තිබෙනවා. අපි අපේ දෑත් ඔසවමු ස්වාමීන් වහන්සේ වෙතට. අපි මහත් ප්‍රීතියෙන් ඒ ඇයි අපේ ගැලවීමේ දවස වෙලාව සිදුවෙන විදිහ අපි දැන් දැනගෙන තිබෙන නිසා අපේ දෑත් ඔසවලා අපි බලවත් ප්‍රශංසාවක් ස්වර්ග වෙතට ඔසවමු. අපි උන්වහන්සේට මහිමය දෙමු, ගෞරවය දෙමු. ස්වාමීන් වහන්සේ අපට එළිදරව් කළා මේ දිව්‍යමය සත්‍යතාවය නිසා. හාලෙලූයා, හාලෙලූයා. ප්‍රශංසා වේවා දෙවි පියාණනි. සියලු මහිමය ඔබ වහන්සේට දෙමු, සියලු ප්‍රශංසා ඔබ වහන්සේට දෙමු, සියලු ගෞරවය ඔබ වහන්සේට දෙමු. ස්වාමීනි, ඔබ වහන්සේ තුල සඟවා තිබෙන අපගේ ජීවනය අපිට දෙනු ලබන පිණිස ඒ අපිට අත්පත් කරගන්න ගැලවීමේ දවස ගැන දැනගත් අපි ඔබට ප්‍රශංසා කරනවා. හාලෙලූයා, හාලෙලූයා. Oh, Rabbi Kana Katalari Katalari Bikana, Rabbi Kana Katalari Katalari Bikana. Hallelujah. Prasansa deva, mahimaya deva devi pyanani, stuti deva. Hallelujah. Karuan lesa sitina minisune ahanne samedun obe hate iyarane obe sudavante obe menunane Kurusiri Udan Natanoe Tavat yamek me වචනෙට විශ්වාසවන්ත නොවි ඔබ පෞකාරයෙක් ලෙස ඉන්නවා නම් ඔබටයි උන්වහන්සේ කතා කරන්නේ. අහන්න සමිඳුම් ඔබ මත තියනාදේ වරක් සමිඳුම් ඔබ වෙනුවෙන් මරුණානේ නැවත එන්නේ එතුමන් කුරුසියේදී බුදන් වෙතලුවේ කරුණා දැසින් සමිඳුන් බලා සිටී දවසක් ඒ විනු කාලය අවසන් වේ මහත් දල්වනා මිනිසුන් රැගෙන යයි ලෝකය අවසන් වේ මිනිසුනේ සියල්ල වෙනසියයි කරුණා දැසින් සමිඳුන් බලා සිටී වචන මෙනෙහි කරන්න දවසක්
එවිලු කාලය අවසන් වී පහන් දල්වනා මිනිසුන් රැගෙන යයි ලෝකය අවසන් වී මිනිසුනේ සියල්ල වෙනසියයි රජුන්ගේ රජ ලෙස සවිදු පැවීමේ පුරණ හඳ මට නිතර ඇසේ ගුණදම් පිරී ඇති සභාවගෙන යයි සියසුද සිටිනා රජුන්ව නමති රජුන්ගේ රජු ලෙස සවිදු පැවීමේ පුරණ හඳ මට නිතර ඇසේ ගුණදම් පිරී ඇති සභාවගෙන යයි සිංහසුන සිටිනා රජුන්ව නමති සනේවන්තය මේ යේසුස් වහන්සේගේ පැමිණීමට පිළිවෙල විය යුතු කාලය. තවත් කෙනෙකුගේ වැරදි විවේචනය කරන කාලය නෙමෙයි. සහෝදරයන් සමග ભેද විය යුතු කාලයක් නෙමෙයි. එකිනෙකා නිසා බාධා විය යුතු කාලයක් නෙමෙයි. අපි කණ්ඩායම් ගැසිය යුතු කාලයක් නෙමෙයි. විවේචනය කළ යුතු කාලයක් නෙමෙයි. තමන්ගේ ගැලවීම ලන්ව තිබෙනවා. තමන්ගේ මිදීමේ දවස්වල ලන්ව තිබෙනවා. මේ ආපස්සට හැරී බැලිය යුතු කාලයක් නෙමෙයි. සමභූමිවල නැවතිය යුතු කාලයක් නෙමෙයි. අපේ ආත්මය ගලවා ගැනීම පිණිස ඒ දිනුම් කණුව කරා වේගෙන් දිවිය යුතු කාලයක්. ලෝකේ කාරණා සමග හිරවිය යුතු කාලයක් නෙමෙයි. අවශ්‍යතාවය වෙනුවෙන් සත්‍යතාවය පාවා දිය යුතු කාලයක් නෙමෙයි. බොරුව තමාගේ දුකේදී ලන්වන පිහිටක් කරගත යුතු කාලයක් නෙමෙයි. ස්වාමින් වහන්සේගේ වගකීමෙහි විශ්වාසවන්තව සිටගත යුතු කාලයක්. දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කළ යුතු කාලයක්. තමන්ගේ ජීවිත සූදානම් කරගත යුතු කාලයයි. එනිසා නින්දා කරන්නන්ගේ ආසනවල ඉඳගන්න එපා. පෞකාරයාගේ මාර්ගවල හිටගන්න එපා. දුෂ්ටයන්ගේ මන්ත්‍රණ අනුව ගමන් කරන්න එපා. දෙවියන් වහන්සේගේ වචනේ නැමැති ඒ ජීවනදායක ජල දහරාව ළඟ හිඳ වූ ගසක් වෙන්න. ඒ ගසයි ඵල දරන්ට යන්නේ. ඒ ඵල ඇතිව සිටින කිතුණුවන් යේසුස් වහන්සේ ගෙන යන්නට යනවා. හලෙලූයා. නෝවා මේ ආකාරයෙන් එදා ලෝකයට දේශනා කළා. අවුරුදු 120ක්ම දේශනා කළා. අවුරුදු 120ක්ම දෙවියන් වහන්සේ බලා සිටියා. නොවාගේ පවුල මිස කිසිවෙක් ගැලවුණේ නැහැ. දෙවනි වර ඊශ්‍රායෙල් සෙනග වහල්කමට ගෙන නොයන පිණිස උන්වහන්සේ අනාගත වක්තෘන් ලවා කතා කළා. දඬුවම් කළා. යුද්ධ පරාජයන් කළා. උන්වහන්සේ නොඑක් ආකාරයෙන් ඔවුන්ට කතා කළා. ඔවුන් ඇසුවේ නැහැ. ඔවුන් වහල්කමට ගියා. යේසුස් වහන්සේගේ පැමිණීම
ඔබේ දවස් ඔබේ ගැලවීමට එවැනි මලපතක් ඔබ කරගන්න යන්න. එනිසා සියල්ලට වඩා ඒ දෙවිඳුන්ට ප්‍රේම කරන්න. ඒ දෙවිඳුන් වෙතට ලං වෙන්න. පාපේ බැමි වලින් බලකොටු වලින් වියගස් වලින් නිදහස් වෙන්න. ඔබ මේ ගැලවීම අත්දකින්න කියන්නේ තනිවම. ඔබ පවුලක් ලෙස හිටියා. ඔබ උත්සවා ගන්න කියන්නේ තනියම. එනිසා කිසිවෙක් නිසා ඔබේ ගැලවීම නැති කරගන්න එපා. ඔබ දේව වචනයට විශ්වාසවන්ත වෙද්දී හැම දෙයක් ඔබ තුල සම්පූර්ණ වෙන්න යනවා. ඔබ දේව වචනයට විශ්වාසවන්ත වෙද්දී ඔබේ ව්‍යාපාර සඵල වෙන්න යනවා. ඔබේ රැකිරක්ෂා සඵල වෙන්න යනවා. ඔබේ අධ්‍යාපන කටයුතු සඵල වෙන්න යනවා. ඔබ බලාපොරොත්තු වන දේවල් සම්පූර්ණ වෙන්න යනවා. අවශ්‍ය එමිදීමේ දවස ගැන ඔබේ අවධානය යොමු කිරීමයි. කරුණා දැසි සමිඳුන් බලා සිටින් එවිලු කාලය අවසන් වී පහන් ගල්වන මිනිසුන් රැගෙන යයි ලෝකය අවසන් වී මිනිසුනි සියල්ල කරුණා දැසින් සමිඳුන් බලා සිටින් දවසක් එවෙලු කාලය අවසන් වේ මහන් දල්වන මිනිසුන් රැගෙන යයි ලෝකය අවසන් වී මිනිසුනි සියල්ල වෙනසී සියල්ල වෙනසී මේ අලංකාර ලෝකේ මේ අලංකාර මැවිල්ල අපි වර්ණනා කරන මැවිල්ල අපි ජීවත් වන මැවිල්ල අපි සුවඳ ලබන මැවිල්ල ජීවත් වීමට වාතය ලබන මැවිල්ල මේ අලංකාර ගහකොළ සතා සිව්පවුන් අපි ඒ තුල ගොඩනගාගෙන තිබෙන අපේ අලංකාර නිවෙස් අපේ යාන වාහන මේ හැම දෙයක්ම එක දවසක් ගින්නෙන් දා විනාශ වෙන්න යනවා. ඒකයි මේ මැවිල්ලේ ඉරණම. ඒකයි දෙවියන් වහන්සේගේ සැලැස්ම. ඒ නිසා ඔබේ ආත්මය විනාශ කරගන්න එපා. මේ ගැලවීමේ දවස් අහිමි කරගන්න එපා. මේ හැම දෙයක්ම යම් දවසක අපි පොළවේ තියලා යන්න යනවම. මේක දෙයක්වත් අපිට රැගෙන යන්න බෑ. සකවද හෝ පොළවේ විනාශයට ඔබ බාර දෙන මේ මැවිල්ලෙන් උන්වහන්සේ ඔබට දී තිබෙන දෙයින් සදාකාල ජීවනයේට වස්තු රැස් කරන්න. දේව රාජ්‍යයට කිසිවක් නොකර දෙවියන් වහන්සේගේ අරමුණ වෙනුවෙන් කිසිවක් නොකර දේව රාජ්‍ය ගොඩනගන්නේ නැතිව ඔබ රැස් කරන පොදි ගහ ගන්න ගොඩනගා ගන්න හැම දෙයක්ම
එක දවසක් ගින්නෙන් විනාශ වෙන්න යනවා. ඒ නිසා උන්වහන්සේ ඔබට දී තිබෙන දෙයින් දේව රාජ්‍ය ගොඩනගන්න. ඒවා ස්වර්ගය ඔබ රැස් කරන වස්තුව වෙන්න යනවා. ඒ ස්වර්ගයේ වස්තු රැස් කිරීමක් වෙන්න යනවා. බයිබලයේ කියන සියලු ආකාර ලෝභකමින් ප්‍රවේශම් වෙන්න. විනාශ වී යන දෙයට නුඹේ සිත යොමු නොකරන්න. වස්තුව යම් දවසක පියාපත් සාදාගෙන ඉගිලී යන්නේමය කියලා බයිබලයේ කියනවා. ඔබට ඉදිරි වෙන්න යන්නේ ඔබ ලද දෙයින් දේව රාජ්‍යයට කළා වූ දේ විතරයි. ඒ නිසා දේව රාජ්‍ය වෙනුවෙන් වැඩ කරන්න. හලෙලූයා. අපි ගෞරවාන්විත අත්වල සන්නාදයකින් උන්වහන්සේට මහිමය දෙන්න.